වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අම්ෆන් ප්‍රචණ්ඩ වෙයි. හෙටත් දිස්ත්‍රික්ක රැසකට තද වැසි. කාත්තන්කුඩි යතුරුපැදි පිපරවීම පොලිස්පති නොසලකා හැරි බවට ජනපති කොමිසමට අනාවරණයක්. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳරි නීතිය හෙට පෙරවරු 5ට ඉවතට ජන ජීවිතය යථාවත් කිරීමට පියවර රැසක්. තවත් 18ක් සුවය ලබා නිවෙස් වෙත ආසාදිතයන් ගණන 960ක් දක්වා ඉහළට. බෙල්ජියම් අගමැතිට සෞඛ්‍ය සේවකයෝ විරෝධය පළ කළ හැටි. පාස්කු ප්‍රහාරයට ආසන්න දිනකදී කාතන්කුඩි ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි පුපුරවා හැරීමේ සිද්ධිය යම් අපරාධයක පෙරහුරුවක් බව එවක පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තා කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළි වුණා. පොලිස් විශේෂ කාර්යාංශයේ උසස් නිලධාරියෙක් එම කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී වැඩිදුරටත් හෙළි වුණේ සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර සිටම පොලිස්පතිවරයාට කරුණු වාර්තා කර තිබූ බවයි. දවසේ පුවත. පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවය කරන ඉහළ නිලධාරියෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන ජනාධිපති පරීක්ෂණ කමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා. ජනාධිපති කොමිසම සාක්ෂිකරුවන්ගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර එම ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේද යන්නයි. එලෙස දැනුවත්ව නොසිටි බව සාක්ෂිකරු සඳහන් කළා. ප්‍රහාරයට පෙර තොරතුරු ලැබුණේ නම් එය වළක්වා ගත හැකිව තිබුණේදයි කොමිසම ප්‍රශ්න කළා. ඔහු කාත්තන්කුඩි යතුරුපැදියක් පුපුරවා හැරීමේ සිද්ධිය ගැන සඳහන් කළේ එම අවස්ථාවේදී. ඔහු පැවසුවේ 2019 අප්‍රේල් මාස 17 වෙනි දින කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉඩමක යතුරුපැදියක් පුපුරවා හැර ඇති බවට අදාළ ඉඩමේ හිමිකරු පැමිණිලි කර තිබූ බවයි. අස්ථානගත වූ හැඳුනුම්පතක් උපයෝගී කරගනිමින් එම යතුරුපැදිය මිලදීගෙන තිබුණේ සහරාන් කල්ලිය විසින් බවත් සහරාන් පදිංචි ස්ථානය පවා වෙනස් කර පොලිසියෙන් සැඟවී සිටි බවට අනාවරණ කර ගැනීමට හැකි වූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා. ඔහු කොමිසම හමුවේ හෙළි කළේ එම යතුරුපැදියේ පුපුරවා හැරීමේ සිද්ධිය යම් අපරාධයක් සිදු කිරීම වෙනුවෙන් කළ අත්හදා බැලීමක් බවට තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වූ බවයි. ඒ පිළිබඳ පොලිස් විශේෂ කාර්යාංශය මගින් 2019 අප්‍රේල් මාස 19 වෙනිදා වන විට පොලිස්පති පූජ්‍ය ජයසුන්දර දැනුවත් කිරීමට පියවරගත් බවද සාක්ෂිකරු සඳහන් කළා. නමුත් පොලිස්පතිවරයා ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වුවේ පාස්කු ප්‍රහාරයේ සිදු වූ 2019 අප්‍රේල් මාස 21 වෙනිදා පවත් ඔහු අදාළ සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් මේ මාස 5 වෙනිදා වන විට ලබා දෙන ලෙස දැන්වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා. ඊට අමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් පැවැත් වූ අන්තවාදී දේශන සහ ඇති වූ විවිධ ගැටුම් සම්බන්ධයෙන් අවස්ථා රැසකදී පොලිස්පති පූජ්‍ය ජයසුන්දරගේ අවධානයට ලක් කරමින් ලිපි රැසක්ම යොමු කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් සැඟව සිටමින් සිදු කළ අන්තවාදී දේශන පිළිබඳ සියලු තොරතුරුත් අවස්ථා ගණනාවකදී පොලිස්පතිවරයා වෙත වාර්තා කළ බවයි. ඉන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත නිලධාරියෙක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. කොමිසම ඔහුගෙන් විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව දැනුවත්ව සිටියේද යන්නයි. සාක්ෂිකරු නැත යන පිළිතුර ලබා දුන්නා. බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව හෝ ඒ පිළිබඳ අදාළ අංශවලින් විමසීමක් කළේදයි කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ. තමන් පෞද්ගලිකව ඒ පිළිබඳ විමසීම් සිදු කර ලද තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාවට වාර්තා කළ බවයි. කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් රැඳී සිටි නිවසේ CCTV යන්ත්‍රය සිය බහරයට ගත්තේදයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසුවා. ඔහු පිළිතුරු දෙමින් සඳහන් කළේ එම CCTV යන්ත්‍රය මේ වන විට කවුරුන් බහරේ පවතින්නේදයි තමා නොදන්නා බවයි. සහරාන්ගේ ලැප්ටොප් යන්ත්‍රයක් පිළිබඳ තමා දැනුවත්දයි කොමිසමෙහිදී ප්‍රශ්න කළා. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එය අත්පත් කරගත්තේ කවුරුන්දයි තමා නොදන්නා බවයි.
ප්‍රහාරය පිළිබඳ කලින් දැනුවත් වූයේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් පැවතියේදයි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඔහු පිළිතුරු දුන්නේ ඔව් ඒ පිළිබඳව සොයා බලා තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණා යනුවෙනුයි. දවසේ පුවත පාස්කු ප්‍රහාරයට පෙර කාත්තන්කුඩි පොලිසියට ලැබුණු ඇතැම් හෝඩුවාවන්ට අනුව ක්‍රියාත්මක වූවා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළා. මේ මගේ අතේ තිබෙනවා ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ සහරාන් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයාණන් නිකුත් කරපු වාර්තාවක්. සහරාන්ගේ සමීපතයෙකු මෙන්ම 2017 3/17 සිදුවීමේ සැකකරුවෙකු වන 2017 3/10 කියලා කියන්නේ කාත්තන්කුඩියේ පල්ලි දෙකක් අතර ගැටුමක් ඇති වුණා. අන්නේ ගැටුමට පාදක වෙච්ච උදවිය විය යුතුයි. අන්වර් පල්ලිය අසල කාත්තන්කුඩි 3 පදිංචි බදුරුදීන් මොහමදීන් හෙවත් ආමි මොහිදීන් වරින්තු නිකුත් වී ඇති. අදාළ සිදුවීමෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින අතර දැනට කුඹුරුමුල පාර පාසිකුඩා වාලච්චෙන ප්‍රදේශයේ මුහුදට යාබද ස්ථානයක රහසිගතව සැඟව සිටින බවක් සිකුරාදා දිනවල රාත්‍රී කාලයේ බිරිඳ සහ දරුවන් බැලීම සඳහා කාත්තන්කුඩි පිහිටි නිවසට පැමිණෙන බවත් බුද්ධි නිරීක්ෂණයකදී හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයා සතුව T56 සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි තිබෙන බවට තොරතුරු ඇති අතර වරෙන්තු නිකුත් වී ඇති අයෙකු වුවද කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් මොහු අත්අඩංගුවට ගැනීමට එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු නොකරන බවට තොරතුරු ඇත. අවාසනාවකට මේක කියන්නේ 2019 උදෑසන බෝම්බ ගහනවා. කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ හිටපු නිලධාරීන් මේ කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා නම් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට හොඳ හැටි අවස්ථාව තිබුණා. මේ පූජ්‍ය ජයසුන්දර පොලිස්පතිතුමා වෙත යොමු කළා තියෙන්නේ රාජ්‍ය බුද්ධි සේවාව. අල් කයිඩා තත්ත්ව සංවිධානය සමග සමීප සම්බන්ධතාව පවත්වන ශ්‍රී ලාංකිකයෝ ඇතුළත් ජාලයක් පිළිබඳ තොරතුරු. ගලගෙදර හන්දිය පාතුක්ක ලිපිනේ පදිංචි මොහමුදු නිලාබ්දීන් මොහම්මදු රිම්සාන් යන අය 2018 3/18 වන දින TK730 දරන ගුවන් යානයෙන් තුර්කියේ සිට මෙරටට පැමිණෙන ලදී. ඒත පුද්ගලයාගේ විදේශ සම්බන්ධතාව විදේශීය ක්‍රියාකාරීත්වය සහ මෙරට සම්බන්ධතා පවත්වන පුද්ගල ජාලය පිළිබඳව දැනට පවතින තොරතුරු බුද්ධි මෙහෙයුම් සිදු කරමින් පවතී. රිම්සාන් කියන පුද්ගලයාට මොකද වුනේ? දැන් ඔහු ඔහු අත්අඩංගුවට අරගෙනද? මරාගෙන මැරිලාද? ඔහු දැන් මොනවද කරන්නේ කියලා අපිට දැනගන්න ඕන. මේ රාජ්‍ය බුද්ධි සේවයක් නීති හා සාමය ආරක්ෂා කරන්න ඉන්න පොලිස්පතිවරයාතුරු පොලිස් දෙපාර්තමේන්තුව තමන්ගේ බලලෝභීත්වය තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමේ විපාකයක් හැටියට පසුගිය පාස්කු ප්‍රහාරය සිදු වුණාය කියලා අපි මේ වෙලාවේ චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවයි දෙකම කරේ මේ බුද්ධියංශ උපයෝගී කරගත්තේ. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂද මේ කට්ටිය මොනවද කරන්නේ? සාකච්ඡා කරන්නේ මොනවද? මෙන්න මේවා හොයීම සඳහා තමයි මේ බුද්ධියංශ මේගොල්ලෝ උපයෝගී කරගත්තේ. ඒක විධායකයේද? ඒක ව්‍යවස්ථාදායකයේ නොදවේද? කවුද කින්ද මන්ද කියලා අදාළ වෙන්නේ නැහැ. මොටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. අද වැසි තත්වයේ අඩුවක් දක්නට ලැබුණද වැසි තත්වයේ වැඩිවීමක් හෙට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම යන පළාත්වලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවනු ඇති. මෙම අයහපත් කාලගුණයට හේතු වූ අම්ෆන් සුලිකුණාටුව තවදුරටත් ප්‍රචණ්ඩ වනු ඇති බවට අනාවැකි පළ කෙරෙනවා. ගිනිකොණදිග බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පවතින්නේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 610ක් ඊසාන දෙසින්. එය මේ වන විට සුළුකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එය හඳුන්වන්නේ ආන්ෆන් යන නමින්. හෙට දිනේදී එය ප්‍රචණ්ඩ සුළුකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වී බටහිර බෙන්ගාල වෙරළ වෙතට ගමන් කරනු ඇතැයි අනාවැකි පළබඩවා. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සුළුකුණාටු තත්ත්වයේ හමුවේ නිර්තදිග කොටසේ පැවති වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන අතර දෙවිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. පැවති අයහපත් කාලගුණය සමග ඇල්පිටිය කැටපොළ කොළණිය ප්‍රදේශය හරහා ඊ රාත්‍රියේ හමා ගිය තද සුළඟකින් නිවාස 35කට පමණ හානි සිදුව තිබෙනවා. අපි දොරවල් වහගෙන හිටියේ. නිකන් වැඩි ආවා. ඊට පස්සේ ගේ ඇතුළටත් වැඩි ආවා. ඊට පස්සේ ඇවිල්ලා බලද්දි මේක සේරම බැරිලා මේ ගෙදර හැමදේම විසික්ුණා. ගොඩක් වෙලා තියුන්නේ නැහැ. මං එළියට යනකොට වහලා ගිහින් ඉවරයි. ප්‍රදේශයේ විදුලි රැහෙන් පද්ධතියටද හානි සිදුව ඇති අතර ඒවා යලි පිළිසකර කිරීම ආරම්භ කර තිබුණා.
සිදුව ඇති හානි සොයා බැලීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. දැනට වාර්තා වී ඇති ආකාරයට නිවාස 35කට විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. සම්පූර්ණ වහල ගැලවීම, ඒ වගේම විදුලිය බලය හැන හිටීම සහ වෙනත් ආපදා තත්ත්වයන් දින කිහිපයක් තුළදී සම්පූර්ණ වන්දි මුදල් ලබා දීම සඳහා කටයුතු සූදානම් කරලා තිනවා. ගත පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් රත්නපුර කුඩුව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය සටහන් වූයේ මිලිමීටර් 66ක් ලෙසින්. වර්ෂාපතනය අඩුවීමත් සමග කැලණි, කළු, ගින් සහ නිල්වලා ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඊයේ දිනට සාපේක්ෂව අඩුවක්යක් ගෙන තිබෙනවා. ගාල්ල වක්වැල්ල පාලමසල ගිංගගේ සුන්බුන් සිරවීම හේතුවෙන් ජලය බැසීම සිදුවන්නේ ඉතා සෙමෙනුයි. මේ හේතුවෙන් ප්‍රදේශයේ පහත් බිම් තවමත් ජලයෙන් යටව පවතිනවා. මහනුවරට අද පෙරළුවේ සිට දැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති අතර මේ හේතුවෙන් මහනුවර පොලිස් ස්ථාන පරිශ්‍රයේ කොටසක් ජලයෙන් යට වුණා. අයහපත් කාලගුණයත් සමග ජීවිතහානි දෙකක් වාර්තා වූ කෑගල්ල දිස්ත්‍රික්කයට අද අඩු වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර සැඩපහරකට හසුව ගසාගෙන ගිය පුද්ගලයාගේ සිරුර ඥාති නිවසකට රැගෙන පෙත් තිබුණා. ගලිගමුව තෝලංගමුව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස්කඳු කඩා වැටීමෙන් හානි සිදුව ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. මේ අතර පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. මේ වැසිස් සමග සුළඟේ වේගය ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුද රළු වීමේ තත්ත්වෙනුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ දීවරහා නායක ප්‍රජාව අවධානය යොමු කරන්නේ ගැඹුරු මුහුදු සීමාව තුළ කොහෙත්ම දීවරහා නායක කටයුතු වලට යන්න එපා. මෙම තත්ත්වය සමග බොහෝ දීවරින් අද දීවර කටයුතු වලින් වැළකී සිටියා. අනතුරු ඇඟවීම නොතකා ත්‍රිකුණාමලයේ දීවර වරායින් මුහුදුගේ දීවරින් පිරිසක් ආපසු හරවා එවීමට නාවික හමුදාව පියවර ගත්තා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 10 සඳහා නිකුත් කර තිබූ නායම් හා පස්කන්ඩි කඩා වැටීම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කළ බවයි. එම දිස්ත්‍රික්කවලට ඉදිරි පැය කිහිපයේදී දැඩි වර්ෂාපතනයක් ඇති වූහොත් අවදානම් කලාපවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පුද්ගලයන් 131 දෙනෙකුට ජීවිත අහිමි වූ අරනායක සාමසර කන්ද නායගොස් අදට සිව් වසරක්. මේ වසර 4කට පෙර නායහමට ලක් වූ සාමසර කන්ද අද දිස්වන ආකාරයයි. අපි සාමසර කන්දේ නාය ගිහිල්ලා මේ මෙතෙන් ආපු දවසේ ඉඳන්ම මේ ගෙවල් දොරවල් ලස්සනට පෙනුනට අපේ ජීවිතේ හැම තාම ඒ ආකාරයෙන්ම තමයි ඒ වැටිච්ච වැටිල්ල අද වෙනතුරු ඒ தත්ත්වය තමයි තියෙන්නේ. අපි ගැන ඇත්තම බැලුවේ නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. පහුගිය ආණ්ඩුවෙන් වුණත් ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා. අපි ගැන ඇත්තෙන්ම ඔබතුමාගේ නෙත් යොමු කරන්න කියලා. දාන්නේ දුන්නා. දැන් අපි 20 දෙනා දාන්නේ දීලා උසෙන් අම්මයි නංගි. ඒ කට්ටිය නායට ගියේ. ආයේ අනික් කවුද? නංගි බෙදත් මල්ලි. අපේ නේද ඒ තමයි. පවුලේම 6 දෙනෙක් නේ. මේ අතර ඇඳුරු නීතිය ලිහිල් කිරීමත් සමග කොළඹ නගරයේ වායු දූෂණය යලි ඉහළ ගොස් ඇති බව අනාවරණ වනවා. ඇඳුරු නීතිය ක්‍රියාත්මක වීමත් සමග වාහන දහවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩුවීම හේතුවෙන් වායු දූෂණය සෑහෙන දුරට පහත වැටුණු නමුත් යලි ඒ ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සඳහන් කළේ. දැන් ඇඳුරු නීති තත්ත්වයේ ලිහිල් වීමත් සමගව නැවත රථ වාහන අපගේ නගරය කරා පැමිණෙනවා. ඒ අනුවම අපේ දත්තයන්ගෙන් පෙන්වුම් කරන පරිසරයේ වායු දූෂණ සත්‍යයත් ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බව. කුඩාම අංශු ද්‍රව්‍ය කියන PM2.0 අංශුමය ද්‍රව්‍ය පසුගිය සතියේ එය මයික්‍රෝග්‍රෑම්ස් 15ක් දක්වාත් ඊළඟ මේ සතියේ මයික්‍රෝග්‍රෑම්ස් 20ක් දක්වාත් කොළඹ ප්‍රදේශයේ වැඩි වෙලා තියෙනවා. අද දිනය තුළ COVID-19 ආසාදිතයන් කිසිවෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වන විට 538ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන මේ වන විට 538ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ 18 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමගයි. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ හෝමාගම මූලික රෝහලෙන් 14 දෙනෙකු මෙන්ම නැගෙනහිර කොළඹ මූලික රෝහලෙන් 3 දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් 1 අයෙකු මෙලෙස පිටව ගොස් තිබුණා. ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 25 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 23 දෙනෙකුම නාවික හමුදා සෙබළුන්. අනෙක් දෙදෙනා කන්දකාඩු සහ මීයන් කුළුම නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයන් වනවා. ඒ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 960ක් දක්වා ඉහළ ගියා.
මෙලෙස ආසාදනය වූ සමස්ත නාවික හමුදා සෙබළුන් ගණන 521ක් වන අතර මේ වන විට ඉන් 189 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි තවත් පුද්ගලයන් 7 දෙනෙකු මෙලෙස පිටත්ව ගියේ සිය නිරෝධායන කාලය අවසන් කරමින්. ඔවුන් ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ රාජකාරීවල නියුතුව සිටි පිරිසක්. මේ අතර වවුනියාව පම්පිමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි 31 දෙනෙකු අද ඉන් පිටව ගියා. නාවලපිටිය සහ සෙවණගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන ඔවුන් පිටව යාමත් සමග පම්පිමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සියලු දෙනා පිටව ගොස් අවසන් වනවා. මම මෙහෙට ඇවිල්ලා දවස් 14ක් නිරෝධායන වුණා. අපි හොඳින් රැක බලාගත්ත මෙහි සිටින සෑම යුද හමුදා සෙබළෙක්ටම මම බෙහෙවින්ම ස්තුති කරනවා. බය වෙන්න කිසිම දෙයක් නැහැ. දවල් නබලා මහා වැස්සේ පවා අපිට තේ එක කොත්තමල්ලි එක කෑම එක පවා අපිට ගෙනත් දුන්නා. මේ අතර ඕමන් තානාපති කාර්යාලයේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් මෙරටට ගෙන්වා ගන්නා ලෙස කර තිබූ එල්ලීම සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපති OL අමීර් අජ්වාඩ් මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එම ශ්‍රමිකයන් පිරිස සහ ඔවුන්ගේ අනුග්‍රහකයන් අතර ඇති වූ ආරවුල හේතුවෙන් තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවස්නයක ඔවුන්ට රැකවරණය ලබා දී ඇති බව තානාපතිවරයා සඳහන් කළා. ඔවුන්ගේ කම්කරු ගෙවිසුම් වලට අනුකූලව සත්කාරක රටෙහි කම්කරු උසාවි හෝ මිනිස් බල අමාත්‍යාංශය විසින් දෙපිරිස අතර ඇති වූ ආරවුල විසඳන තෙක් ඔවුන්ට එහි රැඳී සිටීමට සිදුවන බව තානාපතිවරයා පෙන්වා දෙනවා. අදාළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිස මේ වන විට රැඳී සිටින්නේ COVID-19 අවධානමට ලක් නොවූ ප්‍රදේශයක බවත් ඔවුන්ගේ අත්‍යවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් සම්පාදනය කර ඇති බවත් තානාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර පිලිපීනයේ ලොස් බානොස් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නිරත ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත මෙලෙස වීඩියෝවක් නිකුත් කර තිබුණා. අපි මාස දෙකක් තිස්සේ අපේ නිවාසිකාගාර වලට කොටු වෙලා ඉන්නේ. විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයේ තා දැඩි ලෙස කොවිඩ් ප්‍රසංගතය පැතිරෙමින් පවතිනවා. ෆිලිපීනයේ සෞඛ්‍ය සේවය තාම මිලාදිකයි. ඒකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් අපිව ලංකාවට ගෙන්වා ගන්න කියලා. මේ අතර රටවල් 143කින් ශ්‍රී ලාංකිකයන් 34983 දෙනෙක් මෙරටට පැමිණීමට ඉල්ලුම් කර ඇති බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිසගෙන් 27854 දෙනෙක් ශ්‍රමිකයන් වන අතර තවත් 3078 දෙනෙකු සිසුන් වන බවයි. දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට අලුයම 5ට ඉවත් කෙරෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද රට යථාවත් කිරීමේ රජයේ වැඩපිළිවෙල හෙට සිට යලි ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට සිට ලබන 23 වෙනිදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වායි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවද එම නිවේදනයේ සඳහන්. දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ නගරාශ්‍රිතව දක්නට ලැබුණේ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන්නන් පමණයි. මේ අතර කොළඹ නගරයට පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් හෙට සිට දුම්රිය 19ක් යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට පෙරවරුවේ මුහුදුබඩ මාර්ගයේ මොරටුව, අලුත්ගම, පානදුර, දකුණු කළුතර, ගාල්ල සහ බෙලියත්ත සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ගමන් වාර 6ක් ක්‍රියාත්මක කරනවා. ප්‍රධාන මාර්ගයේ මහනුවර, පොල්ගහවෙල, මිරිගම, වේයන්ගොඩ, ගම්පහ ඇතුළු දුම්රිය ස්ථාන 7කින් කොළඹ කොටුව දක්වා දුම්රිය සේවා ක්‍රියාත්මකයි. කැලණි වැලි දුම්රිය මාර්ගයේද දුම්රිය 4ක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දහවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අමතරව කොළඹ කොටුවට පැමිණීම සඳහා පුත්තලම දුම්රිය මාර්ගයේද එක් දුම්රියක් යොදවා ඇති බවයි. 2020යි 5යි 18 දින සිට 2020යි 5යි 22 දින දක්වා රජයේ සහ පුද්ගලිකංශයේ දුම්රිය ගමා ගන්නා මගින්ගේ ඉල්ලීම අනුව අපිට ඇවිල්ලා තිබුණා ඉල්ලීම් 11500කට අධික ප්‍රමාණයක්. ඒ අනුව හෙට දින සිට දුම්රිය 19ක් විවිධ පළාත් වලින් කොළඹ කොටුව බලා උදේවරුේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි. පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවය කරන අයගේ අදාළ සේවා දායකයාගේ ඉල්ලීම් ලිපිය සහ තමන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කළොත් මුදල් ගෙවා දුම්රිය වල ගමන් කිරීමට හෙට දිනේ සිට කටයුතු සලසා තියෙනවා. පුද්ගලික සහ රාජ්‍යාංශයේ රාජකාරී සඳහා එන මගින් සඳහා පමණයි මෙම දුම්රිය වෙන් කරලා තියෙන්නේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේද පිට පළාත්වලින් කොළඹ පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ප්‍රවාහනය සඳහා බස් රථ යොදවා තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශ දෙකේ ඇඳිමික පවතින නිසා උදෑසන සහ හවස් කාලයේදී කාර්යාල ප්‍රවාහන කටයුතු සිදුවන කාල සීමාවකදී වැඩි බස් රථ ප්‍රමාණයක් යාවන කිරීමක් සිදු වෙනවා. හැබැයි ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට හා දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට මේ වන විට බස් රථ යාවනය කරන්නට අපට සෞඛ්‍යංශයෙන් අවසර ලබා දීලා නැහැ. මේ අතර පෞද්ගලික බස් සංගම් කිහිපයක් සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ තම සේවාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් සෙසු පළාත්වල ආසන ගණනට මගින් ප්‍රවාහනය එලෙසම ක්‍රියාත්මක බවද ඔවුන් පැවසුවා. අද පෙරවරුවේ හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහනට එක් වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රට යථාවත් කිරීමේ වැඩපිළිවෙල සහ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. නියෝජ්‍ය පොලිස්පතිතුමනි අද දිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා මුළු දිවයිනම ආවරණය වන පරිදි. ඇයි මෙවැනි තීරණයක් ගත්තේ සහ හෙට දිනෙන් පටන් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්වීම සඳහා මොන ක්‍රියාමාර්ගද ගන්නේ? දැන් තමයි අර මාස දෙකට වඩා හැම කෙනෙක්ම හිතන්න ඕනේ කාල පරිච්ඡේදය. රෝගීන් දැන් 900 ගානකට ආසන්න සංඛ්‍යාවක් ඇති වුණා. මේ ඇති වෙච්ච අය ඇති උනේ පොකුරු 31කින්. මේ පොකුරු වලින් 4ක් ඇරෙන්න අනිත් සියලුම පොකුරු නිර්මාණය වුණේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව. ඉතින් ඒ නිසා නැවත එවන් තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්න පොකුරක් නිර්මාණය වීම වළක්වා ගන්න තමයි මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. කොළඹ නගරේ සමහර ස්ථාන බුද්ධ්‍යංශ විසින් නිරීක්ෂණය කරලා තිබුණා. මේ අවවාද වලට අනුගත වෙලා තිබුණේ නැහැ. දැන් අපි සතිය කාලයක් දුන්නා. ඉදිරියේදී එහෙම වෙන්නේ නැත්නම් ඊළඟට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. විරෝධ රථ ආදිය භාවිත කළ හැකිද අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්ව යන අයට? ඔව් අනිවාර්යෙන්ම පුළුවන්. විරෝධ රථයක ගමන් කරන්න පුළුවන් වෙන්නේ රියදුර ඇරෙන්න වැඩි හිටියන් දෙදෙනෙකුට. ඒ වගේම කුලී රථයක ගමන් කරන්න පුළුවන් වෙන්නේ රියදුර ඇරෙන්න තිදෙනෙකුට. ඒ කියන්නේ මෝටර රථයක, කාර් එකක. යම් අයට නෑදෑ ගමන් යන්න නැත්නම් හිතවත් අය බලන්න යන්න වෙනත් ස්ථාන වලට ගමන් කරන්න කුලී රථය යොදා ගන්න බෑ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මේ තත්ත්වය පහව යන COVID-19 වසංගතයේ හේතුවෙන් පවත්නා මූල්‍ය අපහසුතාවයේ මගහරවා ගැනීම සඳහා දිනක වැටුප පරිත්‍යාග කරන ලෙස රජය කරනු ලැබූ ඉල්ලීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිසිය දිනක වැටුප කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග නිකුත් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාට වැඩ බලන පොලිස්පතිවරයාට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. මේ අතර පසුගියදා විවෘත කිරීම සඳහා අවසර දී තිබූ සුරාසල්වලට පමණක් හෙට සිට යලි විවෘත කිරීමට අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. හෙට දිනේ විවෘත කිරීමට අවසර ලැබෙන්නේ පසුගිය සෙනසුරාදා දිනේ විවෘත කිරීමට අවසර තිබූ මත්පැන්හල් පමණයි. එයද ඇඳිරි නීතිය ඉවත් කිරීම හා සමගාමීව පමණයි. නොයසේනම් දිගටම ඇඳිරි නීතිය හා සමගම වසා දැමීම සඳහා නියමිතව තිබූ මත්පැන්හල් දිගින් දිගටම තවදුරටත් වසා තැබිය යුතු වෙනවා. ඉදිරි උසස් පෙළ විභාගයේදී විෂයන් කිහිපයක් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට සිසුවියන්ට අවසර ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එම විෂයන් තමයි ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණ වේදය, ජෛව පද්ධති තාක්ෂණ වේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන් 4. එසේම ඉදිරි වර්ෂයේදී අපි බලාපොරොත්තු වෙනවා තවත් විෂයන් කිහිපයකටම මේ සාමාන්‍ය ගණක යන්ත්‍රයක් පාවිච්චි කිරීමට අවකාශ ලබා දීමට. ඇත්තටම මේ ප්‍රථම වතාවට තමයි අපි මෙම තීරණය ගනු ලැබුවේ. ඉතින් බොහෝ රටවල් වල මෙසේ පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ අපි අපොස උසස් පෙළ විභාග මට්ටම සහ ඊට ඉහළ විභාගයන් සඳහා පමණයි සාමාන්‍ය ගණක යන්ත්‍ර පාවිච්චි කරන්නට අවසර ලබා දෙන්නේ. මේ අතර දිවයින පුරා ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 57212 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසනවා. පොලිස් භාරයට මෙතෙක් ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 15933ක්. අදත් දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් ඇඳිරි නීති රාජකාරිවල නිරත වූ අතර මාර්ගයේ ගමන් කරන්නන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමද සිදු කෙරුණා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරට යාම වෙනුවෙන් රජය හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අංක ක්‍රමවේදය යටතේ එහි අවසන් අංකය 1 හෝ 2 යන අංක ඇති පුද්ගලයන්ට හෙට බැහැර යාමේ අවසරය හිමි වෙනවා. අසල්වැස ඉන්දියාවෙන් වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද 90,000 ඉක්මවා ගියා. ඒ දකුණු ආසියාතික කලාපයේ දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 4,764 දෙනෙක් වාර්තා වීමත් සමගින් ලෝපුරා මේ වන විට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 47කට අධිකයි.
COVID-19 ආසාදිතයින් සහ මරණ වාර්තා වීම අතින් තවමත් ඉදිරියෙන් පසුවන්නේ ලොව සුපිරි බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයයි. නව පුද්ගල මරණ 1218ක් අලුතෙන් වාර්තා වීමත් සමග ඇමරිකාවේ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව අද 90000 ඉක්ම වූවා. ඊයේ දිනේදී රටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 23000කට අධිකයි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 15,07,73ක් ලෙසින්. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 මැඩලීමට ගෙන යන ක්‍රියාමාර්ග අසාර්ථක බව අවස්ථාවන් රැසකදී ලෝකනායකයන් රැසකගේ දැඩි විවේචනයට ලක් වූ අතර ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ට්‍රම්ප් පරිපාලනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා. matter how much money you make, everyone around you is hungry and sick. ගත වූ පැය 24 තුළ ඇමරිකාවට පසු ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාවෙන්. ඒ බ්‍රසීලෙන් නව ආසාදිතයින් 14919ක්, රුසියාවෙන් ආසාදිතයින් 9200ක්, අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 4864ක් ලෙසින්. බ්‍රසීලයේ COVID-19 වෛරසයෙන් දැඩි පීඩාවටපත් ලොව 6 වෙනි රට බවට මේ වන විට පත්ව තිබෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් නව පුද්ගල මරණ 816ක් වාර්තා වීමත් සමග COVID-19 පුද්ගල මරණ සංඛ්‍යාව 15633ක් දක්වා ඉහළ ගියා. මේ වන විට බෙල්ජියමේද COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 54999 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට ප්‍රාදේශීය රෝහලක් නිරීක්ෂණයට එරට අග්‍රාමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් ඔහුට පසුපස හරවා සිය විරෝධය පළ කළේ මේ අයුරින්. මේ වන විට යුරෝපා කලාපෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව කෙමින් පහත බසිමින් තිබුණද වාර්තා වන ආසාදිතයින්ගේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ අනුව කලාපයේ සමස්ත ආසාදිතයින් අතුරින් 17.75ක් ස්පාඤ්ඤෙන් වාර්තා වන අතර 15% රුසියාවෙන් වාර්තා වනවා. කලාපයේ ආසාදිතයින් අතුරින් 13% වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් වන අතර ප්‍රංශයෙන් වාර්තා වන්නේ 10%ක්. මේ වන විට COVID-19 සත්වයින්ටද ආසාදනය වීමේ ප්‍රවණතාවයන් නිර්මාණය වී ඇති අතර වෛරස ආසාදිත සුනකයින්ට කිවිසුම් යන විටදී වෛරසය බිඳිති මගින් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිස පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. දකුණු ආසියාතික කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව තවමත් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන්. ඊයේ දිනේදී එරටින් නව ආසාදිතයින් 4864 දෙනෙකු සොයා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90648ක් දක්වා ඉහළ ගියා. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 2871ක්. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ මිනිස් ජාවාරම්ද ඉහළ ගොස් ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. සෑම මිනිත්තු 8කට වරක් ඉන්දියාවේ එක් දරුවෙකු මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන බවටයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ හයිද්‍රාබාදයේදී පැහැරගත් මාස 18ක දරුවේ බේරා ගැනීමේ මෙහෙයුමකට එක් වූ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇත්තේ අදාළ දරුවා COVID-19 ආසාදිතෙකු බවට හඳුනා ගැනීමත් සමගයි. දකුණු ආසියාවේ රාජ්‍යයක් වන නේපාලයේ සිදු වූ පළමු COVID මරණය අද වාර්තා වුණා. මියගොස් ඇත්තේ 29 වැනි කාන්තාවක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙතර වෛරසයේ ව්‍යාප්තිය සිදු වූ බවට විශ්වාස කෙරෙන චීනයේ ඊසාන දිග ප්‍රාන්තයේ චූලාන් නගරයෙන් COVID-19 ව්‍යාප්ත වීමේ දෙවන රැල්ලක අවදානම මතුවී ඇති අතර එම නගරයේ 8000කට අධික පිරිස නිරෝධායනයට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ වූහාන් නගරයේ වැසියන් COVID-19 පරීක්ෂණයන්ට භාජනය වීමට දිගු පෝලිම් වල රැඳී සිටින අයුරුයි. මෙතර COVID-19 අවදානම පහත බැස යාම සම්බන්ධයෙන් වූහාන් වැසියන් සිය සතුට ප්‍රකාශ කළ ආකාරයයි මේ. අනාගතයේ ආර්ථික අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා ශක්තිමත් සැලසුම් සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ COVID-19 වසංගතයේ බලපෑමෙන් මෙරට ආර්ථික වර්ධනයද සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතු බවයි. කොරෝනා වසංගතය මුළු මහත් ලෝකයේම ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. දැනට කර ඇති පුරෝකථන අනුව ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනය 3%ක වින අගයක් ගන්නවා. ලංකාවේ තත්ත්වයත් එසේමයි. අපේ ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ආදායම 60%කින් පහත වැටෙනවා. සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලැබෙන්නේ නැහැ. විදේශ රැකියා ආදායම් 20%කින් අඩු වෙනවා. අනික් අතින් රජයේ ආදායම් අඩු වෙලා මේ නිසා අපේ ආර්ථික වර්ධනය ඍණ 3.5ක් පමණ වන ඇතැයි අපේක්ෂා කරනවා. මේ අතරතුර ආනයන තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබෙනවා. ඒ සියල්ල මැද රුපියල් බිලියන 200ක මුදල් අච්චුගසා වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල දිගම පෝලිම තිබුණේ උගස් බඩු කඩේ ඉදිරිපිටයි. දෛනික ආදායමෙන් යැපෙන අය අද අසරණ තත්වයකට පත් වෙලා අඩුතරමින් රැකියා ලක්ෂ 5ක් පමණ අහිමි වෙන බව
පෙනෙනවා. දැනට ක්‍රියාත්මක කර යන මේ පැලැස්තර විසඳුම් මගින් අර්බුදය තව තවත් මෝරනවා මිස ලිහිල් වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳවත් අනාගත ආර්ථික අභියෝගය ජය ගැනීම පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් සිදු කර සැලසුම් වාර්තාවක් සකස් කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මහා සංඝරත්නයට අපහාස වන අයුරින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පූජ්‍ය පක්ෂය ඇතුළු දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුව සන්තෝෂ වෙන්න ඕනේ මංගල සමරවීර ඇමතුමා කළේ මේ රටේ ජාතික කාර්යය. ඒක තමයි LTT සංවිධානය අරහා පළවා හැරපු ජනතාවට Tamanගේ සර්වජන ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය පහසුකම් එතුමා ලබා දුන්නා. ඉතින් ඒක කොහොමද වැරදි වෙන්නේ? ඒක ගිය ආණ්ඩු කාලෙත් ඔක කරලා තියෙනවා. මෙතන වංචා දෙකක්. එකක් තමයි ජනාධිපතිවරණයේ ඡන්ද නීති කඩ කරලා තමයි බස්වල බුරුසු පිටින් අරන් ගිහිල්ලා මේ ඡන්දය දාන්න කටයුතු කරේ. අනිත් පැත්තේ රජයේ මුදල් අවභාවිතා කරලා තියෙනවා. ඉතින් දැන් මංගල සමරවීර පිළිගන්නවා වැරද්ද. ප්‍රශාන්ත් බදුරුදීන් මේක වහන්න හදනවා. මංගල සමරවීර ගැන කතා කරන්න ගියපුවම ආගමක් නැති පුද්ගලයෙක් හැටියට තමයි තුමා හැසිරෙන්නේ. සංඝ කල්ලියක් කියලා ඉතිහාසයේ කවදාවත් අපි දැකලා නැහැ මහජන නියෝජිතේ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් ওই විදිහට තමන්ගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. මංගල සමරවීර හිටපු අමාත්‍යතුමා කරන බෞද්ධ භික්ෂූන් වහන්සේලා බුදු ශාසනය පිළිබඳව කරන මෙම ප්‍රකාශයන් ඉදිරි පැවැත්වීම් නියමිත මහා මැතිවරණයේදීත් ජනතාවට සිය ඡන්දය පාවිච්චි කරන්නට පෙර ආතුව දැඩි අවධානයට යොමු කරන කරුණු කාරණා බවට පත් වෙනවා සිකුරු. COVID-19 වසංගත තත්ත්වයේ තුලින් උවත් අපේ රටේ මිනිස්සු අනේකා පිළිබඳ බැලුවා. මේ තමයි අපිට තිබෙන සભ્યත්ව උරුමය. මේක ආවේ කොහෙන්ද? මේ මහා සංඝ ශාසනය. මංගල සමරවීරලාගේ හාම්පුතාලගේ න්‍යාය පත්‍ර මේක ක්‍රියාත්මක කරන්න. මේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න ඕන. මේ ගැහිල්ල තමයි මංගල සමරවීරට පවරලා තියෙන කොන්ත්‍රාත්තු. එතුමා ඒක කරනවා. දැන් අපිට මතකයි පසුගිය දවස්වල නිර්වස්ත්‍රං පරමං සුඛං ඔහු නිර්මාණය කරපු නාට්‍ය. කොතෙන්ටද මේ ගැහුවේ? නිබ්බාණං පරමං සුඛං කියන උත්තරීතර බුද්ධ දර්ශනයට තරුවන් සරණයි කියලා නාට්‍යයක් හැදුවා. නිහොන් සැප ලැබේවා කියලා තවත් නාට්‍යයක් හැදුවා. මේවා සාධාරණීකරණය කරන්න ඔහු පාර්ලිමේන්තුවේ කතා පැවැත්තුවා. මේවට විරුද්ධ වුණා සියලුම භික්ෂුන් වහන්සේලා. එහෙමනම් මේ රටේ මහානායක මාහිමියන් වහන්සේලා ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලා සියලුම බෞද්ධ ජනතාව මංගල සමරවීරට විරුද්ධයි. එහෙමනම් ඔය කල්ලියට අයිති වෙන්නේ මේ සියලුම දෙනා. දැන් ලොවට ආහිරෝ ඊශ්‍රායලයේ චීන තානාපති ලෙස කටයුතු කළ ඩූවෙයි මහතා අද උදෑසන එරට හර්ස්ලයා නගරයේ ඔහුගේ නිල නිවස තුළ මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ 57 වන වියේ පසු වූ තානාපතිවරයා හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි. මීට පෙර යුක්‍රේනයේ තානාපති ලෙස කටයුතු කර ඇති ඔහු ඊශ්‍රායලයට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී. හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන දිවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක අද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වුණා. 2024 තමයි අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ICC 50 ඕසුයි T20 මේ ගහන්න ඉල්ලලා තියෙනවා. මේකේ $1 මිලියන 30යි 40යි අතරයි. ඒකේ සල්ලි යොදවන්නේ කවුද කියන එක ඒකත් බෝඩ් එක සම්පූර්ණ. ඉදිරි කාල පරිච්ඡේදය තුලදී ඉදිකිරීම කටයුතු පටන් ගන්නවා ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තැනීම සඳහා. ඒ සමගින් සමුගන්නටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. ජලිත හමුවෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්